නිෂ්පාදන පිරිවැය ලේඛනය. නිෂ්පාදන පිරිවැය ලේඛනයේ පිළිවෙල කරනු ලබන්නේ භාණ්ඩ නිෂ්පාදනය කළා වෙළඳ පොළට ඉදිරිපත් කරන ව්‍යාපාරවලයි. නිෂ්පාදනය කරන ව්‍යාපාර උදාහරණ විදිහට බැලුවොත් පොත්පත් නිෂ්පාදනය කරලා වෙළඳ පොළ ඉදිරිපත් කරන්න පුළුවන්. පෑන් පැන්සල් නිෂ්පාදනය කරලා වෙළඳ පොළ ඉදිරිපත් කරන්න පුළුවන්. කඩදාසි නිෂ්පාදන, එළවලු නිෂ්පාදන, ජංගම දුරකථන සහ උපාංග නිෂ්පාදනය කිරීම, රථ වාහන නිෂ්පාදනය, පරිගණක නිෂ්පාදනය, රෙදි නිෂ්පාදනය, ඇඳුම් නිෂ්පාදනය, ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය, ලී භාණ්ඩ නිෂ්පාදනය, ඒ ආකාරයට නිෂ්පාදන ව්‍යාපාර වලට උදාහරණ ඉදිරිපත් කරන්න පුළුවන්. එවැනි භාණ්ඩ නිෂ්පාදන ආයතනවල යම් කාල පරිච්ඡේදයක් තුළ නිෂ්පාදනය කළ භාණ්ඩවල සමස්ත පිරිවැය ගණනය කිරීම සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනයේ පිළියෙල කරන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය ලේඛනයේ ආශ්‍රයෙන් අදාළ කාල පරිච්ඡේදයේ අදාළ ආයතනයේ සමස්ත නිෂ්පාදන පිරිවැය කොච්චරද කියලා අපිට හොයාගන්න පුළුවන්. මෙතනින් සඳහන් වෙනවා නිෂ්පාදන ආයතනයක යම් කාල පරිච්ඡේදයක් සඳහා භාණ්ඩ නිෂ්පාදනයේ වෙනුවෙන් වැය කළ පිරිවැය ගණනය කිරීම සඳහා පිළියෙල කරන ලේඛනය නිෂ්පාදන පිරිවැය ලේඛනය ලෙස හැඳින්වෙයි කියලා සඳහන් වෙනවා. එතකොට යම් කාල පරිච්ඡේදයක යම් ආයතනයක භාණ්ඩ නිෂ්පාදනය සම්බන්ධයෙන් දරන ලද පිරිවැය ඇතුළත් කරමින් පිළියෙල කරනු ලබන ලේඛනය නිෂ්පාදන පිරිවැය ලේඛනය ලෙස මෙහිදී හඳුන්වලා තියෙනවා. මෙය පිළියෙල කිරීම සඳහා නිෂ්පාදනයට සම්බන්ධ සියලුම වියදම් උපජිත පදනමට ඇතුළත් කරගනී. එතකොට නිෂ්පාදන පිරිවැය ලේඛනයට නිෂ්පාදනයට සම්බන්ධ වියදම් ඇතුළත් කරන්නේ උපජිත පදනමට. එනම් මුදල් පදනමට නොව උපජිත පදනමටයි. මුදලින් ගෙව්වත් නැතත් කාල පරිච්ඡේදයට අදාළ නිෂ්පාදන වියදමක් නම් නිෂ්පාදන පිරිවැය ලේඛනයට ඇතුළත් කරනු ලබනවා. කාල පරිච්ඡේදයේ මුළු නිෂ්පාදන පිරිවැය වෙළඳ ගිණුමට මාරු කරන අතර කාල පරිච්ඡේදයේ නිෂ්පාදනය කළ ඒකක ගණනින් බෙදීමෙන් ඒකක නිෂ්පාදන පිරිවැය ගණනය කළ හැකිය. ඒතර කාල පරිච්ඡේදයේ නිෂ්පාදන පිරිවැය ලේඛනයෙන් ලබාගෙන ඒක වෙළඳ ගිණුමට මාරු කරනවා. වෙළඳ ගිණුමට සමස්ත පිරිවැය වෙළඳ ගිණුමට මාරු කරනවා නිෂ්පාදන පිරිවැය විදියට. එතකොට නිෂ්පාදන පිරිවැය කාල පරිච්ඡේදයේ නිෂ්පාදනය කරපු ඒකක ගණනින් බෙදුව විට අපිට ඒකකයක් නිෂ්පාදනය කරන්න ගිය වියදම හොයාගන්න පුළුවන්. ආයතනයක නිෂ්පාදන පිරිවැය වර්ග කීපයක් උදාහරණ ආශ්‍රයෙන් සලකා බලමු. ඊට පස්සේ පළවෙනි එක තියෙනවා අමුද්‍රව්‍ය ගැනුම් වියදම්. අමුද්‍රව්‍ය ගැනුම් වියදම් තමයි නිෂ්පාදන ව්‍යාපාරයක ප්‍රධානම වියදම් වර්ගය වෙන්නේ. උදාහරණයක් විදිහට මෙතන සඳහන් කරලා තිනවා ලී බඩු නිෂ්පාදන ආයතනයක නම් ලී මිලදී ගැනීමේ වියදම්, සර්ණේරු මිලදී ගැනීමේ වියදම්, වීදුරු, ඇන, යකඩ ආදී මිලදී ගැනීමේ වියදම්. ඊට පස්සේ දෙවෙනි එක ගෙනීමේ වියදම්. අමුද්‍රව්‍ය ව්‍යාපාරය තුළට ගෙනීම සඳහා දරන වියදම් නිෂ්පාදන වියදමක් විදිහට හඳුනා ගන්නවා. ඍජු වැටුප් ඒකක මත ගෙවන වැටුප්. යම්කිසි ආයතනයක භාණ්ඩ නිෂ්පාදනය වෙනුවෙන් ඒකකයක් මත යම්කිසි වැටුපක් ගෙවනවා නම් ඒක ඍජු වැටුප් විදිහට හඳුනා ගන්නවා. ලී බඩු නිෂ්පාදනය කරන ආයතනයක නම් අල්මාරියක්, මේසයක්, පුටුවක් ආකාරයෙන් නිෂ්පාදනය කිරීම සඳහා අදාළ නිෂ්පාදනාගාරයේ වැඩ කරන සේවකයන් සඳහා ලබා දෙන මුදල. ඒකක මත යම්කිසි ගෙවීමක් කරනවා නම් ඒවා ඍජු වැටුප් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ පුරස්කාර වියදම්. යම් නිෂ්පාදනයක් යම් කරුණක් සොයාගත් පුද්ගලයාට හෝ ආයතනයට නිෂ්පාදනය කරනු ලබන හෝ විකුණනු ලබන ඒකක මත කරන ගෙවීමකි. යම් නිෂ්පාදනයක් හෝ යම් කිසි කරුණක් සොයාගත් පුද්ගලයාට විකුණනු ලබන හෝ නිෂ්පාදනය කරනු ලබන ඒකක මත යම් කිසි ගෙවීමක් කරනවා නම් පුරස්කාරයක් විදිහට අපි හඳුන්වනවා. ඊට පස්සේ ස්වාධිකාරී ගෙවීම. ස්වාධිකාරී ගෙවීම විදිහට හඳුනන්නේ බුද්ධිමය දේපලක් අයිතිය වෙනුවෙන් ඒ අයිතිකරුට යම් කරන ගෙවීම. ආයතනයක් වෙන්නත් පුළුවන්, යම් කිසි පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ කම්මල් රක්ෂණය. කම්මල් ගොඩනැගිලි නඩත්තු වියදම්. කම්මල් යන්ත්‍ර නඩත්තු වියදම්. කම්මල් විදුලි වියදම්. කම්හල් වරිපණම් වියදම්. යන්ත්‍ර සේවීම්. කම්හල් අධීක්ෂණ වේතන. කම්හල් මුරකරුගේ වේතන. ඒ ආකාරයට නිෂ්පාදන ආයතනයක වියදම් අපිට හඳුන්වන්න පුළුවන්. ආයතනයක නිෂ්පාදන පිරිවැය පහත පරිදි වර්ග කළ හැකියි. ඒතකොට නිෂ්පාදන ආයතනයක් ගත්තාම ඇතිවන පිරිවැය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ග කරනවා අපි. ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය සහ වෙනත් පිරිවැය.
ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය සහ වෙනත් පිරිවැය. ඒතර ප්‍රධාන ගොඩවල් තුනකට වර්ග කරනවා. ඊට පස්සේ ප්‍රධාන ගොඩවල් තුන අහපව් ගොඩවල් දෙකට වෙන් වෙනවා. ද්‍රව්‍ය පිරිවැය වෙන් වෙනවා ඍජු ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. ශ්‍රම පිරිවැය අහපව් කොටස් දෙකකට වෙන් වෙනවා. ඍජු ශ්‍රම පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය. ඊට පස්සේ වෙනත් පිරිවැය අහපව් කොටස් දෙකකට වෙන් වෙනවා. ඍජු වෙනත් පිරිවැය, වක්‍ර වෙනත් පිරිවැය. ඊට පස්සේ අපිට මේ ආකාරයෙන් ඒ බෙදා වෙන් කරපු පිරිවැය වර්ග අහපව් ගොඩවල් වලට වෙන් කරන්න පුළුවන්. එතකොට ප්‍රධාන පිරිවැය ගොඩවල් 6කට අපි වෙන් කරා. ද්‍රව්‍ය පිරිවැය ඍජු සහ වක්‍ර විදිහට, ශ්‍රම පිරිවැය ඍජු සහ වක්‍ර විදිහට, වෙනත් පිරිවැය ඍජු සහ වක්‍ර විදිහට. මෙතනදී ඍජු ගොඩවල් තුනම ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ඍජු වෙනත් පිරිවැය එක ගොඩකට වෙන් කරනවා. ඒකට අපි කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. ඊට පස්සේ මෙතනින් ඇති වෙන වක්‍ර පිරිවැය ගොඩවල් තුන වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය, වක්‍ර වෙනත් වියදම් නැත්නම් වක්‍ර වෙනත් පිරිවැය. ඒ ගොඩවල් තුන අපි පොදුවේ නම් කරනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විදිහට. එතකොට අහපව් ගොඩක් දෙකකට වෙන් වෙනවා. ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. එතකොට මුළු නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ ප්‍රාථමික පිරිවැයෙන් සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයේ එකතුවෙන්. අපි නිෂ්පාදන පිරිවැයේ ප්‍රධාන කොටස් දෙකකට අඳුනගත්තා. ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන පොදු කාර්ය වියදම් විදිහට නැත්නම් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විදිහට. ඒතර මුළු නිෂ්පාදන පිරිවැය නැත්නම් සමස්ත නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ ප්‍රාථමික පිරිවැයෙන් සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයේ එකතුවෙන්. ඒතර ප්‍රාථමික පිරිවැය කොටස් තුනකින් සමන්විත වෙනවා. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් වියදම්. මෙතනදී සඳහන් වෙනවා ඍජු ද්‍රව්‍ය පිරිවැය වලට උදාහරණ නිෂ්පාදනයේට ඍජුවම අදාළ නිෂ්පාදන ඒකක සමග පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි ද්‍රව්‍ය වලට වැය වූ පිරිවැයයි. නිෂ්පාදන ඒකක සමග ඍජුවම සම්බන්ධ වෙන ද්‍රව්‍ය පිරිවැය වලට අපි ඍජු ද්‍රව්‍ය පිරිවැය කියලා කියනවා. ලීබඩු නිෂ්පාදන ආයතනයක දැව මිලදී ගැනීමේ වියදම්. ඇඳුම් මැසීමේ ආයතනයක රෙදි මිලදී ගැනීමේ වියදම්. ඍජු ශ්‍රම පිරිවැය විදිහට හඳුන්වන්න පුළුවන් නිෂ්පාදන ඒකක සමග පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි නිෂ්පාදිත සැකසීමට ඍජුවම දායක වන ශ්‍රමිකයන් වෙනුවෙන් කරන ගෙවීම නැත්නම් වැටුප් ඍජු ශ්‍රම පිරිවැය විදිහට හඳුනා ගන්නවා. ඉදිසොන් විදිහට ලීබඩු නිෂ්පාදන වඩු කාර්මිකයට ගෙවන වැටුප. ඇඟලුම් කම්හලක ඇඳුම් මසන්නාට ගෙවන වැටුප. ඍජු වෙනත් වියදම් විදිහට හඳුනාගන්නේ නිෂ්පාදිත ඒකයන් සමග පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි ද්‍රව්‍ය හා ශ්‍රමය නොවන වෙනත් වියදම්. ඍජු වෙනත් වියදම් විදිහට හඳුනා ගන්නවා. ද්‍රව්‍ය හා ශ්‍රමයට අයත් නොවන වෙනත් ඍජු වියදම්. ඍජු වෙනත් වියදම් විදිහට හඳුනා ගන්නවා. නිදසුන් විදිහට මෝස්තර නිර්මාණකරුවන්ට කරන ගෙවීම, නිෂ්පාදන ඒකක අනුව ගෙවන පුරස්කාර ගෙවීම. ප්‍රාථමික පිරිවැයේ කොටස් තුනයි. ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ඍජු වෙනත් වියදම්. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැයේ ඊළඟ කොටස වක්‍ර කොටස නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විදිහට හඳුනාගන්නේ පැහැදිලිව ඒක සමග සම්බන්ධ නොව පොදුවේ දරනු ලබන වියදම්. නිෂ්පාදන ආයතනයක පොදුවේ දරන වියදම්. විදුලි වියදම්, වරිපණ වියදම්, කම්හල් විදුලි බලය, කම්හල් වරිපණ වියදම්, අධීක්ෂණ සේවකයන්ට ගෙවන වැටුප්, මුරකරුවන්ට ගෙවන වැටුප්, යන්ත්‍ර සේවීම්, යන්ත්‍ර නරත්ති කිරීමේ වියදම්, ගොඩනැගිලි අලුත් වැඩියා කිරීමේ වියදම් ආදී නිෂ්පාදන ආයතනයක ඒකක මත සම්බන්ධ නොවන පොදුවේ දරන ලබන වියදම් වලට අපි කියනවා නිෂ්පාදන පොදු කාර්ය වියදම් කියලා. ඊට පස්සේ අපි බලමු නිෂ්පාදන පිරිවැය ලේඛනයක් පිළියෙල කිරීමේ අවශ්‍යතාවය. ඉතින් සඳහන් වෙනවා මුළු නිෂ්පාදන පිරිවැය සොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරගන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය පාලනය කිරීමට උපකාරී වෙනවා. නිෂ්පාදන පිරිවැය මොන පිරිවැය වර්ග වලින්ද සෑදිලා තියෙන කියලා දැනගත්තාම පිරිවැය පාලනයට පිටුහලක් වෙනවා. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය තීරණ ගන්න පුළුවන්. යම් නිෂ්පාදන කරගෙන යනවාද, ඒව නවත්තනවාද, එහෙම නැත්නම් මේව නිෂ්පාදන වෙනකොට පිටින් බාන්න මිලදී ගන්නවාද ආදී විදිහට නිෂ්පාදන තීරණ ගන්න පිටුහලක් වෙනවා නිෂ්පාදන පිරිවැය ලේඛනයේ පිළියෙල කිරීම. නිෂ්පාදන ව්‍යාපාරයක තොග වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්.
පළවෙනි තොගය තමයි අමුද්‍රව්‍ය තොගය. ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් ව්‍යාපාරයේ තබලා තියෙන තොගය අමුද්‍රව්‍ය තොගය. උදාහරණයක් විදිහට ගත්තොත් ගොඩනැගිලි නිෂ්පාදනය කරන ආයතනයක නම් සිමෙන්ති, වැලි, ගඩොල්, ලී දඬු ආදිය අමුද්‍රව්‍ය විදිහට හඳුනා ගන්න පුළුවන්. රෙදි නිෂ්පාදනය කරන ආයතනයක නම් රෙදි, නූල්, බොත්තම් ආදිය. ලී බඩු නිෂ්පාදනය කරන ආයතනයක නම් ලී, ලෑලි, එන වර්ග, තීන්ත වර්ග, වැලි කඩදාසි ආදී අමුද්‍රව්‍ය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ නොනිමි ද්‍රව්‍ය කියලා තව තව වර්ගයක් තියෙනවා. භාගයට කෙරගෙන යන වැඩ. ඒ කියන්නේ අදාළ නිෂ්පාදනයේ යම්කිසි මට්ටමක් දක්වා කෙරලා තියෙන වැඩවලට අපි කියන නොනිමි තොග කියලා. නොනිමි වැඩ කියලා කියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලී බඩු නිෂ්පාදනය කරන ආයතනයක අල්මාරිය හදනවා නම් අල්මාරිය විතරක් හදලා තිනවා. තීන්ත ආලේප කරලා පොලිෂ් කරලා ඒ අවසන් කරලා නැහැ. ඒ භාණ්ඩ වලට අපි කියනවා නොනිමි තොග කියලා. ඊට පස්සේ නිමි තොග. හදලා ඉවරිච්ච භාණ්ඩ තොග වලට කියනවා නිමි තොග. ලී බඩු නිෂ්පාදනය කරන ආයතනයක නම් නිෂ්පාදනය කරන ලද වැඩ ඉවර කරන ලද අල්මාරි, පුටු, මේස, ඇඳන් ආදී. නිෂ්පාදන ව්‍යාපාරයක නිෂ්පාදන පිරිවැය ලේඛනයක් පිළියෙල කරන්නේ කොහොමද කියලා බලමු. ඒතර මේ නිෂ්පාදන පිරිවැය ලේඛනයේට නිශ්චිත ආකෘතියක් නැහැ. ව්‍යාපාරයට අවශ්‍ය පරිදි අවශ්‍ය පිරිවැය ඇතුළත් කරලා නිෂ්පාදන පිරිවැය ගණනය කරගන්න පුළුවන් ලේඛනයක් විදිහට මේක ගිණුමක් නෙමෙයි නිෂ්පාදන පිරිවැය ලේඛනය. උඩින් මෙතනින් සඳහන් කරලා තියෙන පොඩි ආකෘතියක් ලබා දීලා තිනවා පොදුවේ පිළිගත් ආකෘතියක් පොදුවේ අදාළ වන ආකෘතියක් විවිධ නිෂ්පාදන ආයතන වලට උඩින් සඳහන් වෙනවා ආයතනයේ නම ඇතුළත් කරන්න වෙනවා. ඊට පස්සේ දිනෙන් අවසන් වාර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය. ඒතකොට නිෂ්පාදන පිරිවැය ලේඛනය පිළියෙල කරන්නේත් යම්කිසි කාල පරිච්ඡේදයක් සඳහා ගොඩක් වෙලාවට ගිණුම් වර්ෂයක් සඳහා ඒ නිසා මෙතන දිනෙන් අවසන් වාර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලා උඩින් ලියන්න ඕන. ඊට පස්සේ මුලින්ම සඳහන් වෙනවා නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න ගිහපුවාම ප්‍රධාන කොටස් දෙකක් විදිහට අපි හඳුනාගත්තා. ප්‍රාථමික පිරිවැය සහ කම්මල් පොදුකාරී පිරිවැය විදිහට. එතකොට ප්‍රාථමික පිරිවැය කොටස් තුනක් තිබ්බා. ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, වෙනත් ඍජු වියදම් කියලා. මෙතන තමයි පටන් ගන්න ඉස්සරෝම් තියෙන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය ගණනය කරගන්නා විදිය. මේ කොටසෙන් නිරූපණය වෙන්නේ මේ කොටසෙන් නිරූපණය වෙන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය ගණනය කරගන්නා විදිය. මෙතන ඉස්ලාම් තියෙන ඍජු ද්‍රව්‍ය පිරිවැය ගණනය කිරීමේදී ව්‍යාපාරයේ තුල ගිණුම් වර්ෂයේ ආරම්භක දවසේ අමුද්‍රව්‍ය ආරම්භක තොගය කොච්චරද කියලා මෙතන සඳහන් කරන්න ඕන. ඊට පස්සේ කාල පරිච්ඡේදය තුල වර්ෂය තුල අමුද්‍රව්‍ය මිලට ගැනුම් මෙතන සඳහන් කරන්න ඕන. ඊට පස්සේ අමුද්‍රව්‍ය ආපසු යවුම් තියෙනවා නම් ඒවා අඩු කරන්න ඕන. අමුද්‍රව්‍ය ගෙනීමේ වියදම් තියෙනවා නම් ඒවා එකතු කරන්න ඕන. ඊට පස්සේ අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැළපුම් ටික එකතුව මෙතෙන්ට ගන්න ඕන. ඊට පස්සේ ඒ එකතුව ආරම්භක අමුද්‍රව්‍ය තොගයත් එකතු කරලා මෙතනින් අපි පිළිතුරු ලබා ගන්නවා. ඊට පස්සේ කාල පරිච්ඡේදයේ අවසානයේ ගිණුම් වර්ෂයේ අවසානයේ අමුද්‍රව්‍ය ඉතුරුලා තියෙන ඒවා අමුද්‍රව්‍ය අවසන් තොගය මෙතනින් අපි අඩු කරනවා. ඊට පස්සේ පාරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය අපිට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ පාරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය විදිහට හඳුන්වන්නේ කාල පරිච්ඡේදයේ ඍජු ද්‍රව්‍ය වෙනුවෙන් දරූ පිරිවැය. ඍජු ද්‍රව්‍ය පිරිවැය ගණනය කරගත්තායින් පසුව ඍජු ද්‍රව්‍ය පිරිවැයට අපි සඳහන් කළා පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියලා. ඊට පස්සේ ප්‍රාථමික පිරිවැය ඊළඟ කොටස තමයි ඍජු ශ්‍රම පිරිවැය. ඊට පස්සේ ඍජු ශ්‍රම පිරිවැය උදාහරණ මෙතනින් දෙකක් දක්වලා තිනවා. නිෂ්පාදන වැටුප් වෙනත් ඍජු ක්‍රමයට කරන ගෙවීම. ඍජු ශ්‍රමයට කරන ගෙවීම ඉස්සරහට ගන්නවා එකතු. ඊට පස්සේ ඍජු වෙනත් වියදම් වලට උදාහරණ දක්වලා තිනවා. නිෂ්පාදන පුරස්කාර ගෙවීම, ස්වාධිකාරී ගෙවීම, වෙනත් මෝස්තර නිර්මාණ සඳහා කරන ගෙවීම. ඒ ටිකේ එකතුවත් ඉස්සරහට ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ඍජු වෙනත් වියදම් තුන එකතු ගන්න. ඒකට අපි කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. නිෂ්පාදන පිරිවැය ලේඛනයේ ඊළඟ අවස්ථාව තමයි නිෂ්පාදන පොදුකාරී පිරිවැය. එතකොට නිෂ්පාදන පොදුකාරී පිරිවැය කොටස් තුනක එකතුවක් මේ තියෙන්නේ. වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය සහ වක්‍ර වෙනත් වියදම් වල එකතුවට අපි කියනවා නිෂ්පාදන පොදුකාරී පිරිවැය කියලා. පොදුවේ කියන නම නිෂ්පාදන පොදුකාරී. නිෂ්පාදනයේ සම්බන්ධයෙන් ඍජුවම අදාළ නොවන පිරිවැය පොදුවේ දරන ලද වියදම් නිෂ්පාදන ආයතනයක. උදාහරණ තුන කීපයක් දක්වලා තිනවා. කම්මල් රක්ෂණ වියදම්, කම්මල් නඩත්තු වියදම්, කම්මල් විදුලි බල වියදම්, කම්මල් වරිපණම් වියදම්, යාන්ත්‍ර සේවීම්, කම්මල් අධීක්ෂණ වේතන, කම්මල් මුරකරුගේ වේතන සහ වෙනත් ද්‍රව්‍ය පිරිවැය. ඒ ටික එකතු අපි ඉස්සරහට ගන්නවා.
නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය විදිහට. එතකොට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතුව මෙතනින් ඉස්සරහට ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් නොනිමි තොග ගලපන්න. වැඩ ඉවර නැති තොග ආයතනයක තියෙන්න පුළුවන්. එම තොග ගලපන්න පුළුවන්. කාල පරිච්ඡේදයේ අවසානයේ නොනිමි තොග තියෙන්න පුළුවන්. ඒව අපි එකතු කරනවා. කාල පරිච්ඡේදයේ අවසන් නොනිමි තොග අඩු කරනවා. මේ ආකාරයෙන් පළවෙනි තීරුවේ ආරම්භක නොනිමි තොග ඇතුළත් කරනවා. ඊට පස්සේ අවසන් නොනිමි තොග මෙතනින් අඩු කරන්න වරහන් තුල සඳහන් කරලා එතන උත්තරේ ඉස්සරහා පිළිතුරේ ඉස්සරහා තීරුවට ගන්න පුළුවන්. සමහර වෙලාවවලදී ආරම්භක නොනිමි තොගය වැඩි අගයක් ගන්න පුළුවන්. අවසන් නොනිමි තොගය අඩු අගයක් ගන්න පුළුවන්. එතකොට ඊළඟ තීරුවට එන පිළිතුර ධනාගයක් විතර එන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ආරම්භක නොනිමි තොගය අඩු අගයක් අඩු වටිනාකමක් වෙන්න පුළුවන්. අවසන් නොනිමි තොගය වැඩි වටිනාකමක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ඊළඟ තීරුවට එන වටිනාකම ඍණාගයක් විදිහට තමයි ඉස්සරහට එන්න ඕන. නොනිමි තොග ගැලපුවාන් පස්සේ පුළුවන් මුළු නිෂ්පාදන පිරිවැය හොයාගන්න. ඒතර මුළු නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ ප්‍රාථමික පිරිවැය, නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය සහ නොනිමි තොග ගැලපුවාට පස්සේ. ඒ තුනේ එකතුව මුළු නිෂ්පාදන පිරිවැය විදිහට අපිට එකතුව ගන්න පුළුවන්. එම ප්‍රමාණය තමයි වෙළඳ ගිණුමට මාරු කරනු ලබන්නේ. නිෂ්පාදන පිරිවැය විදිහට. නිෂ්පාදන පිරිවැය ලේඛනයේ පහලින් දක්වලා තියෙන වෙළඳ ගිණුමේ කොටස මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය වෙළඳ ගිණුමට මාරු කරලා තියෙන විදිහ. වෙළඳ ගිණුමේ ඉස්සලාම තියෙන විකුණු ආදායම මෙතනින් සඳහන් කරලා තිනවා. ආරම්භක නිමිතොගය අමුද්‍රව්‍ය නොවේ වැඩ ඉවර වෙච්ච නිමිතොගය වර්ෂයේ ආරම්භයේ තියෙන මෙතන සඳහන් වෙනවා වෙළඳ ගිණුමේ. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය මෙතන සඳහන් වෙනවා මේ පිරිවැය ලේඛනයෙන් ලබාගත් වටිනාකම. නිෂ්පාදන පිරිවැය මෙතන සඳහන් කරනවා. ඊට පස්සේ ආයතනය තුල නිෂ්පාදනය කරන භාණ්ඩ වලට අමතරව පිටින් භාණ්ඩ මිලදී ගන්නවා. පිටත් වෙනත් තැනකින් භාණ්ඩ මිලදී ගන්නවා නම් නිමි භාණ්ඩ මිලදී ගන්නුම් කියලා මෙතනින් ඇතුළත් කරන්න පුළුවන්. ඒ වටිනාකම ගැනුම් ගිණුමේ ශේෂය. භාණ්ඩ ගැනුම් ගිණුමේ ශේෂය මෙතනින් ඇතුළත් කරන්න පුළුවන් වෙළඳ ගිණුමේ කොටසේ. ඊට පස්සේ මෙතනින් අඩු කරලා තිනවා අවසන් නිමිතොගේ. වෙළඳ අංශයේ තියෙන අවසන් නිමිතොගේ අඩු කරනවා. ඊට පස්සේ අපිට විකුණුම් පිරිවැය මෙතනින් ගන්න කරගන්න පුළුවන්. ඊට පස්සේ මුළු විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරායින් පස්සේ දල ලාභය ගන්න කරගන්න පුළුවන්. මේ කොටස මේ කොටස වෙළඳ ගිණුමේ කොටස. මෙතනින් ඉහළ කොටස නිෂ්පාදන පිරිවැය ලේඛනයේ කොටස. ඒ ආකාරයෙන් අපිට නිෂ්පාදන පිරිවැය ලේඛනයේ සහ වෙළඳ ගිණුමේ කොටස යන දෙකම එකම ලේඛනයක පිළියෙල කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙනම පිළියෙල කරන්නත් පුළුවන්. නිෂ්පාදන පිරිවැය ලේඛනය වෙනම හදලා නිෂ්පාදන පිරිවැය වෙනම හොයලා ඒක වෙළඳ ගිණුමේ නිෂ්පාදන පිරිවැය විදිහට ඇතුළත් කරන්න පුළුවන්.